වෙච්ච පුටුව. ඇද වෙච්ච පුටුව තියලා තියෙන මෙතන. සුබ දිවා කාලයක් මම හිතන්නේ අපේ ලේකම්තුමා ඒ වගේ මාධ්‍ය කමිටු සමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ කියපු විදිහට මේ ඇබර්ඩීන් වෛද්‍ය උපාධියක් සම්බන්ධයෙන් මතුවලා තියෙන ප්‍රශ්න ගැන සමාජය තුළ යම් කතාවක් ඇති වෙලා තියෙනවා. මේක එක පැත්තකින් බැලුවාම අපි සාරාංශගත කරලා ගත්තොත් එහෙම කලින් කලට මතුවෙන ප්‍රශ්නයක් බවට මේ වෛද්‍ය අධ්‍යාපනය කියන එක පත් වෙලා තියෙනවා. සමාජය තුළ කතා බහට ලක් වෙන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. මොකද මේක මෙච්චර සංවේදී විදියට මෙච්චර ගැඹුරෙන් මෙච්චර පුළුල් විදියට සමාජය තුළ කතා වෙන්න වෛද්‍ය අධ්‍යාපනය කියන කාරණේ සම්බන්ධයෙන් කතා වෙන්න ප්‍රධාන හේතුව තමයි වෛද්‍ය අධ්‍යාපනයේ ජනතාවගේ ජීවිතත් එක්ක එහෙම නැත්නම් ජීවත් වීමේ අයිතියත් එක්ක රැඳිලා තියෙන මාතෘකාවක්. වෛද්‍ය පීඨයක ප්‍රමිතිය රැකුණොත් තමයි ප්‍රමිතියෙන් යුක්ත වෛද්‍යවරයෙක් එළියට එන්නේ. ප්‍රමිතියෙන් යුක්ත වෛද්‍යවරයෙක්ගෙන් තමයි ජනතාවට සාධාරණ ඉෂ්ට වෙන්නේ. ඒ නිසා තමයි ජනතාව අතරත් මේ සම්බන්ධයෙන් පැහැදිලි මතවාදයක් ඇති වෙලා තියෙන්නේ. ඒතකොට කෙනෙකුට මෙතෙන්දී ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ රජ්‍ය වෛද්‍යානික සංගමය මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් එන හැම අවස්ථාවකදීම ඒකට විරුද්ධව මෙහෙම කතා කරන්නේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් මොකද්ද තියෙන ගැටලුව කියලා. ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්න තමයි වෛද්‍යවරුන්ට පුද්ගලිකව channel කරන්න පුළුවන් නම් පෞද්ගලික ස්පිරිතාලවල ගිහිල්ලා ප්‍රැක්ටිස් කරන්න පුළුවන් නම් රටේ පෞද්ගලික ටියුෂන් පන්ති තියෙනවා නම් ඇයි මේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය විතරක් නරක? එතකොට රජ්‍ය වෛද්‍යානික සංගමේ මතවාදයේ මේකෙදි ඊටාම් පැහැදිලි. අපි මෙතෙන්දි ඊටාම් පැහැදිලිව මතු කරන තර්කය තමයි දේශීය වේවා විදේශීය වේවා පෞද්ගලික වේවා රාජ්‍යාංශීය වේවා වෛද්‍ය අධ්‍යාපනය තුල අනිවාර්යයෙන්ම රැකිය යුතු දෙයක් අපි මතක් කරලා තියෙනවා. ඒ තමයි ප්‍රමිතිය. එහෙම නැතු මේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයත් එක්ක තියෙන ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන. ඒක මුලින්ම පැහැදිලි කරගත යුතුමයි. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය එක්ක තියෙන ගැටලුවක් නෙමෙයි. නමුත් මෙතන ප්‍රායෝගික තත්ත්වයන් යටතේ අපේ රටට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ගැලපෙනවද? ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද කියන ප්‍රශ්න ඉතුරු වෙලා තියෙනවා. ඒවා මීට වඩා පුළුල් විදිහට සාකච්ඡා විය යුතුයි. මොකද කෙනෙක් අහන්න පුළුවන් නීති උපාධිය පෞද්ගලිකව දෙනවා නම් කළමනාකරන උපාධිය පෞද්ගලිකව දෙනවා නම් පරිගණක උපාධීන් පෞද්ගලිකව දෙනවා නම් ඇයි වෛද්‍ය උපාධිය දුන්නා? මොකක්ද තියෙන ප්‍රශ්නේ? ප්‍රධානම ප්‍රශ්නේ තමයි ඔය කිසිම උපාධියක නැති විදිහට වෛද්‍ය උපාධියත් එක්ක බැඳිච්ච එක දෙයක් තමයි ඒ සායනික පුහුණුව. ඒතර මේ රටේ සම්මතය අපි දියුණුවයි එහෙම නැත්නම් හොඳම කියන රෝගීන් වැඩියෙන්ම ඉන්න පෞද්ගලික රෝහල තෝරගෙන අපි හිතමුකෝ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතනයක් ආරම්භ කළා කියලා. ඒ හරහා ප්‍රමිතියෙන් යුක්ත වෛද්‍යවරයෙක් බිහි කරන්න පුළුවන්කම තියනවාද කියන ප්‍රශ්නේ අපි විමසිය යුතු කාරණයක්. ඒ රෝහල තුල ප්‍රමාණවත් රෝගීන් ඉන්නවද වෛද්‍ය ශිෂ්‍යයෙකුට ඉගෙන ගන්න. දැන් උදාහරණ විදිහට අපි ගත්තොත් එහෙම දැන් මම ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ දෙවෙනි කණ්ඩායමේ ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ දෙවෙනි කණ්ඩායමේ ශිෂ්‍යයෙක් විදිහට අපිට සායනික පුහුණුව දෙන්න පාවිච්චි කරපු රෝහල් ටික මම කියන්නම්. ජයවර්ධනපුර රෝහල පාවිච්චි කළා. කළුබෝවිල ශික්ෂණ රෝහල පාවිච්චි කළා. කොළඹ ජාතික රෝහල පාවිච්චි කළා. අංගොඩ මානසික විද්‍යායතනය පාවිච්චි කළා. මහරගම පිළිකා රෝහල පාවිච්චි කළා. ඊගාවට කොළඹ පෞල් සෞඛ්‍ය කාර්යාංශය ඇතුළු ඒ රෝග වැළැක්වීමේ අංශවල තියෙන ඒ ආයතන පාවිච්චි කළා. ඊගාවට අපිට ශ්‍රේෂ්ඨ අධ්‍යයනය සඳහා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තෝරගෙන ශ්‍රේෂ්ඨය සම්පූර්ණයෙන් අපිට වෙන් කරලා දුන්නා. ඒතර ඒ විදිහේ මම හිතන්නේ ඊටාම පුළුල් විදිහේ පුහුණු ඒකක ගණනාවක් එකතු වෙලා තමයි ජයවර්ධනපුර වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය ශිෂ්‍යයෙක් බිහි වෙන්නේ. එතකොට අපි හිතමු මේ රටේ තියෙන දියුණුවම හොඳම වැඩිම රෝගීන් ගාණක් ඉන්න පෞද්ගලික රෝහල තෝරගෙන වෛද්‍ය අධ්‍යාපනය දෙන තැනක් අරුයයි කියලා. ළඟින්වත් තියන්න පුළුවන්ද මම මේ කියපු පුහුණුවත් එක්ක? එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒතකොට ලෝකයේ අනිත් දියුණු රටවල් වල පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයක් නැත්තේ මේ නිසා තමයි. දැන් එංගලන්තේ ගත්තොත් එහෙනම් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතන තියෙන්නේ එකක් නැත්නම් දෙකක්. අනිත් ඒවා සේරම එක්කෝ ලාභ නොලබන පරමාර්ථයෙන් සකස් වෙච්ච එක්කෝ සෙමි ගවර්න්මන්ට් එහෙම නැත්නම් පෞද්ගලික සහ රාජ්‍ය එකතු වෙලා හදපු ඒකාබද්ධ ව්‍යාපෘති විදියට යන ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඒතකොට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයේට ලෝකේ පුරාම ලෝකේ ඇත්තටම වෛද්‍ය අධ්‍යාපනයේ දියුණුව තියෙන ප්‍රමිතිය යුතු වෛද්‍ය අධ්‍යාපනයේ තියෙන කිසිදු රටක පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයක් නැහැ.
ඉතින් ඒ සන්දර්භය තුළ තමයි අපිට මේ කතා කරන්න වෙන්නේ. ඒතකොට මේ නැවත අපිට කතා කරන්න වෙලා තියෙන්නේ 80 ගණන් වල 90 ගණන් වල උතුරු කොළඹ වෛද්‍ය පීඨයත් එක්ක ඇති වෙච්ච ප්‍රශ්නේ. වෛද්‍ය ශිෂ්‍යයන්ගේ ජීවිත කිහිපයක් බිලි අරගෙන ඉවර කරපු ප්‍රශ්නේ. ඊගාවට 2009 පටන් ගන්න 2019 18 වෙනකම්ම ගිය සයිටම් ප්‍රශ්නේදී ශිෂ්‍ය ජීවිත හානි වෙන්න අපි ඉඩ නොදුන්නට අපි එතෙන්දි බැරෑරුම් විදියට ප්‍රශ්නේ මැදිහත් වෙලා ඒ තත්ත්වයට ප්‍රශ්න යන්නේක වළක්වන්න රජ වෛද්‍යානික සංඝ විදියට කටයුතු කළා. නමුත් ශිෂ්‍යයන්ගේ අනාගතය සම්බන්ධයෙන් කොච්චර බලපෑම ප්‍රශ්න හරහා ඉටු වුණාද? අදටත් රෝහල් වල සීමාවාසික පත්වීම් දෙන වෛද්‍යවරුන්ගේ ඒ අර්බුදකාරී තත්ත්වයන් නැතිවීම සඳහා පහුගිය කාලය තුල හේතුවක් වුණා සයිටම් අර්බුදය. වෛද්‍ය අධ්‍යාපනයේ වසර ගණනාවකින් ආපස්සට ගියා. අනිත් පැත්තෙන් සයිටම් හරහා බිහි වෙච්ච ඒ ශිෂ්‍යයන්ගේ අනාගතය මොකද්ද? එතකොට ඒකට අපිට උත්තර හොයන්න උනේ අපිට. ඒ අය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට දාලා එතන පහසුකම් හදලා ඒකට අවශ්‍ය කරන පහසුකම් දීලා ඒ තත්ත්වය සම්බන්ධීකරණය කරන් රජ වෛද්‍යානික සංඝයට දායක වෙන්න උනා. එහෙම නැතුව තව කණ්ඩායම් 3ක ළමයි උසාවිය ගිහිල්ලා උසාවිය හරහා තීන්දුව අරගෙන අද වෛද්‍යවරු වෙලා තිනවා. ඒතකොට ඒ අයගේ අනාගතය මොකද්ද? අඩුම ගානේ ඒ අයට මොකද්ද ජාත්‍යන්තර වශයෙන් ලැබිලා තියෙන පිළිගැනීම? මුකුත්ම නැහැ. සයිටම් උපාධිය කියලා උපාධියක් විතරක් තියෙනවා. ඒ හරහා මොකද්ද ඒ අයගේ අනාගතයට වෙලා තියෙන්නේ? ඒ නිසා අපි නැවත කියන්නේ මේ ප්‍රශ්නය හරහාත් නැවත අනාගතයට ප්‍රශ්න ඉතුරු කරන්න එපා. බැරෑරුම් තැනකට රට ගෙන යන්න එපා. ශිෂ්‍යයන්ව පාරට ගේන්න එපා. වෛද්‍යවරුන්ව සටන් ක්‍රියාමාර්ග වලට යොමු කරවන්න එපා. අපිට එහෙම කියන්න සිද්ධ වෙලා තියන්නේ ඇයි? අපි වෛද්‍ය සභාවට ලිපියක් යොමු කළා 6/15 වෙනිදා මේ ප්‍රශ්න දැනගත්ත වහම. අපි ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළා. ඊට පස්සේ අපි කමිටුවක් පත් කළා. මේ කමිටුව හරහා හෙළිවෙච්ච තොරතුරුත් එක්ක තමයි අපි මේක ප්‍රශ්නේ ගැඹුරෙන් කතා කරන්නේ. මොකද්ද කමිටුව අපිට කිව්වේ? මෙතන ඊටාම් බැරෑරුම්, ඊටාම් ප්‍රෝඩාකාරී, වංචාකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. අඩුම ගානේ සයිටම් එක අපි මතක තියාගන්න ඕන සයිටම් එක බොරුවට හරි BOI අප්‍රූවල් එකක් ගත්තා. ආයෝජන මණ්ඩලයේ අනුමැතියක් ගත්තා. එතරම් නීති විරෝධී විදියට තමයි ඒක උනේ. ඒ කටයුත්ත වංචනික විදියට තමයි සිද්ධ වුනේ. නමුත් එහෙම එකක් අඩුම ගානේ කොල කෑල්ලක් තිබුණා. දැන් මේ ඇබර්ඩීන් ශ්‍රී ලංකා පාත්වය කියන එකට අඩුම ගානේ කොලයක් පෙන්වන්න පුළුවන්. කොල කෑල්ලක් නැහැ. අඩුම ගානේ මේ රටේ උසස් අධ්‍යාපන ඇමතිවරයා දන්නවද? දන්නේ නැහැ. මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිති තීන්දුව කරන වෛද්‍ය සභාව දන්නවද? දන්නේ නැහැ. වෛද්‍ය සභාව මුකුත්ම දන්නේ නැහැ. ඒක සෞඛ්‍ය ඇමති දන්නවද? දන්නේ නැහැ. මේ රටේ දේශපාලන බලධාරීත්වය කිසිදු බලධාරියෙක් දන්නේ නැහැ මේක ගැන. ඒතර ඒ නිසා අපි ඊටාම් පැහැදිලිව මේ සම්බන්ධයෙන් අපි අධ්‍යයන කමිටුව විසින් හොයාගත්තා. එංගලන්තේ වෛද්‍ය සභාව ඊටාම් පැහැදිලිව ඊටාම් පාරදෘශ්‍ය විදිහට මේ සම්බන්ධයෙන් ඒ අයගේ මතය කියලා තියෙනවා. ඒ අය මෙන්න මේ ඒ අයගේ වෙබ් අඩවියේදී ජෙනරල් මෙඩිකල් කවුන්සිල් අලුත් new schools and programs under review තාමත් සලකා බැලීමට පාත්‍ර වන වෛද්‍ය පාඨමාලා ලයිස්තු ගත කරලා තියෙනවා. ඒකේ කැටගරිස් දෙකක් තියෙනවා. පළවෙනි උඩ තියෙන එක new schools and programs. ඒවා එංගලන්තයේ ඇතුළේ තියෙන programs. දෙවෙනි කණ්ඩායම overseas programs. ඊටාම පැහැදිලි overseas programs කියලා කියන්නේ විදේශ වෛද්‍ය උපාධි පාඨමාලා. ඒ යටතේ උඩින්ම තියෙනවා University of Aberdeen ශ්‍රී ලංකා පාත්තේ. එතකොට මේ under review. තාම මේක සලකා බලමින් තියෙන්නේ. අනුමැතියක් ලැබිලා නැහැ. මේ කවුද කියන්නේ? අපි කවුරුවත් නෙමෙයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නෙමෙයි එංගලන්තේ වෛද්‍ය සභාව මේ කියන්නේ. නමුත් ඇබර්ඩීන් එක මොකද්ද කියන්නේ? ඇබර්ඩීන් එක කියන කතාව තමයි ඊටාම ගැඹුරෙන් අපි හොයන්න ඕන. ඇබර්ඩීන් එක කියනවා මෙහෙම එකක්. අපේ කමිටුවට ආපු විද්‍යුත් තැපැල් මේකක් අනුව මේ ඇබර්ඩීන් එකෙන් ආපු එක ඕනම කෙනෙකුට මේක චෙක් කරලා බලන්න පුළුවන්. The Sri Lankan medical pathway is studied over 5 years with years 1 to 3 of the medical pathway undertaken at the University of Aberdeen. ඒ කියන්නේ පළවෙනි අවුරුදු 3 අවුරුදු 5ක පාඨමාලාව පළවෙනි අවුරුදු 3 එංගලන්තයේ ඇබර්ඩීන් වල තමයි උගන්වන්නේ. ඊගාට මොකද වෙන්නේ? ඊළඟට එයා කියනවා students then progress to year 4 and 5. ඊගාට ළමයි යනවා 4 වෙනි 5 වෙනි අවුරුද්දට. මොකද වෙන්නේ? එතෙන්දී ඒක සාර්ථකව සම්පූර්ණ කළාම මෙඩිසින් බැචලර් ඔෆ් මෙඩිසින් බැචලර් ඔෆ් සර්ජරි ඩිග්‍රී එක දෙනවා. ඒ ඇබර්ඩීන් වලින් දෙන ඩිග්‍රී එක දෙනවා. කොහොමද අවුරුදු 4-5 සම්පූර්ණ වෙන්නේ? එයා කියනවා with excellent clinical experience undertaken in Sri Lanka. ලංකාවේ දෙන විශිෂ්ට ගණයේ සායනික පුහුණුවකින් පස්සේ. දැන් දෙයි හාමුදුරුවනේ විශිෂ්ට ගණයේ සායනික පුහුණුවක් දෙනවා නම් කොහෙද මේ සායනික පුහුණුවක් දෙන්නේ කියලා දැනගෙන ඉන්න එපයි. ඒ පුහුණුව අනුමත කරන්නේ වෛද්‍ය සභාව නෙමෙයි නම් කවුද? මොකද ඇබර්ඩීන් එක මේ ප්‍රශ්නේදී මෙහෙම කොලේ වැහුවට ජෙනරල් මෙඩිකල් කවුන්සිල් එක බොහොම ට්‍රාන්ස්පරන්ට් විදියට එහෙම නැත්නම් බොහොම විවෘතව මේ ප්‍රශ්නේ ගැන කතා කරනවා.
ඒ නිසා තමයි 2017 අවුරුද්දේදී අපි සයිටම් ප්‍රශ්න වෙලාවේදී ජෙනරල් මෙඩිකල් කවුන්සිල් එකෙන් එහෙම නැත්නම් එංගලන්තේ වෛද්‍ය සභාවෙන් ඇහුවාම ඇයි සයිටම් එක බ්ලැක් ලිස්ට් කළේ? එහෙම නැත්නම් සයිටම් එක මේ පිළිගන්න ලයිස්ට්වෙන් ඉවත් කළේ ඇයි කියන එක කිව්වහම ඒ අය ඊටාම් පැහැදිලිව කිව්වා එංගලන්ත වෛද්‍ය සභාව I have to confirm that we have concluded අපි අවසන් නිගමනයට ඇවිල්ලා තියෙනවා that we cannot accept saitam qualification simply because they are not recognized for the purpose of registration in Sri Lanka. එයා ඊටාම් පැහැදිලිව කියනවා ඊටාම සරලව ගත්තොත් එහෙම සයිටම් එක ප්‍රතික්ෂේප කරන්න හේතු උනේ ලංකාවේ. ඒ කියන්නේ සයිටම් එක පිහිටලා තියෙන රටේ ලංකාවේ වෛද්‍ය සභාව මේ ලියාපදිංචිය දීම ප්‍රතික්ෂේප කරපු හින්දායි කියලා. එකෙන් අදහස් කරන්නේ මොකද්ද? යම් කිසි රටක වෛද්‍ය පාඨමාලාවක් GMC එක අනුමත කරනවා නම් ඒ අනුමත කිරීම අනිවාර්යයෙන්ම අදාළ රටේ වෛද්‍ය සභාවේ. ලංකාවේ නම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අනුමත කරපු උපාධි විතරයි. එහෙමනම් දැන් මෙතන මේ GMC වෙබ්සයිට් එකට ගියාම අන්ඩර් රිවිව් කියලා තිබුණාට මේකට කවදාවත් අනුමැතිය ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. ඇයි ඒ? වෛද්‍ය සභාව මේ වෙනකොට පුවත්පත් දැන්වීමක් කරහා ඊටාම පැහැදිලිව අයිලන්ඩ් පුවත්පතේ දැන්වීම මම පෙන්නන්නේ පැහැදිලි notice to public කියලා මේක පිළිගන්නේ නැහැ කියලා ඉවරයි අද දැන්වීම දාලා. එhmenan මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ? එතකොට මේ කියන කාරණෙත් එක්ක තව කාරණා කිහිපයක් අපිට මතුවෙනවා මේ ඇබර්ඩීන් එක කියන. මොකද මේකේ මේ ඇබර්ඩීන් එකත් එක්ක අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙතන ගැටලුව තියෙන්නේ ඇබර්ඩීන් කියන එක නියෝජනය කරන්න කවුරු හරි ලංකාවේ ලෝකල් ඒජන්ට් කෙනෙක් ඇතිනේ. එයා මොකද්ද මේක ගැන කියන්නේ? කවුද ඒ ලෝකල් ඒජන්ට්? ඒකයි වහාම රටට එළි වෙන්න ඕන. ඊළඟට මේ අය කියන මෙහෙම කතාවක් ඇබර්ඩීන් එක. our medical course is recognized by SLMC. දැන් මොකද්ද මේ කියන්නේ? ඇබර්ඩීන් එකේ තියෙන ඔරිජිනල් කෝස් එක. ඒ කියන්නේ ඇබර්ඩීන් එක එහෙ අවුරුදු 5ම ට්‍රේන් වෙන කෝස් එකට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අනුමැතිය දීලා තමයි. ඒක හරි. ඒක කවුරුවත් නැහැ කියන්නේ නැහනේ. ඒකෙන් පිට වෙන ළමයින්ට එහෙ ගිහිල්ලා ඉගෙන ගත්තොත් එහෙම කෝටි 6ක් 7ක් වියදම් කළා. මං ගාන නැවත කියන කෝටි 6ක් 7ක් විතර වියදම් කළා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් කෝටි 6ක් 7ක් වියදම් කළා අපේ රටේ වෛද්‍යවරයෙක් විදියට බිහි වෙලා මෙහෙට එන්න මෙතන ඉන්න කාටවත් ඒ හැකියාව නැහනේ. එතකොට කාගේ ළමයිද මේ යවන්න හදන්නේ කෝටි 6-7ක් වියදම් කළා අපේ රටේ වෛද්‍යවරු කරන්න. කෝටි 6ක් 7ක් සාධාරණව මුදල් හම්බ කර ගන්න පුළුවන් කී දෙනෙක් තමන්ගේ දරුවා වෛද්‍යවරයෙක් කරන්න කෝටි 6-7ක් වියදම් කරන්න පුළුවන් කී දෙනෙක් මේ රට ඇතුලේ ඉන්නවද? ඒ ප්‍රශ්නේ අපි අහනවා. එතකොට මේ our medicine course is recognized by SLMC කියලා කියන්නේ අය මේ දෙකටම හරියන්න තමයි මේ උත්තරේ දෙන්නේ. එතකොට ඒ අය කියනවා ශ්‍රී ලංකා medical pathway is the same course. දැන් මොන බොරුවක්ද මොන පට්ටපල් බොරුවක්ද මේ කියන්නේ කියලා බලන්න. ඒ අය කියනවා ඒගොල්ලන්ගේ වෛද්‍ය උපාධිය ලංකාවේ වෛද්‍ය සභාව පිළි අරන්ලු තියෙන්නේ. ලංකාවේ මේ අලුතෙන් හදන්න යන ලංකන් පාත්වය කියන එකත් ඒකමලු. දැන් සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙකුට තේරෙන්න ඕන නේද අපි කතා කළොත් පළවෙනි අවුරුදු තුන එහෙ ඉගෙනගෙන ඉතුරු අවුරුදු දෙක ලංකාවේ ඉගෙන ගැනීම හරහාම ඒ වෙනස හරහාම මේකේ වෙනසක් තියෙනවායි කියලා. ඒකම නම් අවුරුදු 5 මෙහෙණ ඉගෙන ගන්න ඕන. එතකොට අවුරුදු 3ක් එහෙ ඉගෙනගෙන 2ක් මෙහෙ ඉගෙන ගන්නකොට වෙනසක් අනිවාර්යෙන් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි මේ වගේ තත්ත්වයකදී කියනවා ඒක ට්වින් ඩිග්‍රී එකක්. එහෙම නැත්නම් රටවල් දෙකක කළා තමයි උපාධිය සම්පූර්ණ කරන්නේ. දැන් මේ අය කියනවා හැබැයි මේක ට්වින් ඩිග්‍රී එකකුත් නෙමෙයිලු. දැන් මේ කාවද රවට්ටන්න යන්නේ? ඒ නිසා මේ this is not a twin degree. Students will graduate අර විදිහට graduate වෙනවලු. ඊළඟට අනිත් කතාව තමයි අපිට මේ එවපු ලියුමේ ඒ අයට මන් දන්නේ වැරදිලාද මේක දැම්මේ කියලා. නමුත් ඒ අය ඇත්ත කියලා තියෙනවා. ඒ තමයි මොනවද සුදුසුකම්. මේකට බැඳින්න. ඒ අය කියනවා මේ මෙන්න මෙහෙම තියෙන්න ඕන කියලා මේ chemistry is required. ඒ කියන්නේ රසායන විද්‍යාව A level වල පාස් වෙලා තියෙන්න ඕනේ. රසායන විද්‍යාව පාස් වෙලා තියෙන්න ඕනේ. නමුත් ඊට අමතරව at least one from මෙන්න මේ කියන ඒවායින් එකක් තිබුණාම ඇති. මොනවද ඒ? biology, ජීව විද්‍යාව, mathematics, ගණිතය, physics, භෞතික විද්‍යාව. ඔය තුනේ එකක් තිබුණාම ඇති. ඒ කියන්නේ අපි හිතමු chemistry වලට සම්මානයක් තියෙනවා, ඒ සාමාන්ත්‍රයක් තියෙනවා. නමුත් බයෝ කළා නැහැ. maths කළා තියෙන්නේ. එයාටත් වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජීව විද්‍යාව හදාරපු නැති අය වෛද්‍යවරු කරන පාඨමාලාවක් මේක. ඒතර මේකේ ප්‍රමිතිය සම්බන්ධයෙන් අපිට මොන වගේ ප්‍රශ්නයක්ද මතුවෙන්නේ? ඒ නිසා මේ රට මේක දැනගත යුතුයි. දැන් අඩු මේ අය කියන ශ්‍රී ලංකන් පාත්වයකට කෝටි 3ක් 4ක් විතර යනවා කියලා. ඒතර මේ රටේ ජනතාවගේ මේ වෛද්‍යවරයෙක් වෙන්න තියෙන සිහිනය විකුණාගෙන කෑමක් නෙවෙයිද මේ වෙන්නේ? සයිටම් එක මේක නෙමෙයිද කලේ?
අවසානයේදී සයිටම් ප්‍රශ්නේ කොතනින්ද කෙලවර වුනේ? ඒ නිසා අපි අහන්නේ ඊටාම පැහැදිලිව ඇබර්ඩීන් එකට මේක ලංකාව ඇතුලේ නීත්‍යානුකූල ව්‍යාපාරයක් විදිහට කරන්න ඕන නම් හරි පාරේ එන්න. වැරදි පාරවල වල යන්න එපා. හරි පාරේ එනවා නම් වෛද්‍ය සභාවේ අනුමැතිය ගන්න. හරි පාරේ එනවා නම් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ගන්න. මේ රටේ උසස් අධ්‍යාපන ඇමතිවරයා බන්දුල ගුණවර්ධන ඇමතිවරයා එළියට ඇවිල්ලා කියනවා කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී තමන් මේ ගැන කිසිවක් දන්නේ නැහැ කියලා. ඒතකොට උසස් අධ්‍යාපන ඇමතිවරයා දන්නේ නැතුව මෙහෙම ආයතනයක් කොහොමද ලංකාවේ ස්ථාපිත වෙන්නේ? ඒ නිසා අපි කියනවා ඇබර්ඩීන් ආයතනයට වගේම මේකේ ලෝකල් ඒජන්ට්ස්ලාට තරාතිරම නොබලා මේ කරන මේ වංචාව සම්බන්ධයෙන් ඒ අයට දඬුවම් ලබා දිය යුතුයි. අපි ඒ හින්දා වෛද්‍ය සභාවෙන් ප්‍රශ්න කිහිපයක් ඇහුවා. අද වෙනකන් මේ සමහර ප්‍රශ්න වලට උත්තර නැහැ. ඒ වෙනුවට ඒ අය කරපු එකම දේ තමයි මේ පුවත්පත් දැන්වීම දාපු එක. අපි ඇහුවා මේක වංචාවක් නම් අඩුම ගානේ SLMC එකට දැනුම් දීලවත් නැත්තම් ඇබර්ඩීන් එකට විරුද්ධව ගන්න ක්‍රියාමාර්ග මොනවද? ඇබර්ඩීන් එකේ ලෝකල් ඒජන්ට්ස්ලා එහෙම නැත්තම් මේ රටේ ඉන්න නියෝජිතයන්ට විරුද්ධව ගන්න ක්‍රියාමාර්ග මොනවද? මේ රටේ ජනතාව මේ විදිහට රවට්ටන්න ඉඩ දීලා අපිට බලාගෙන ඉන්න පුළුවන්ද? වෛද්‍යවරයෙක් වීමේ හීනය විකුණගෙන කන්න සයිටම් එක වෙනුවට තව ආයතනයකට දීලා අපිට බලාගෙන ඉන්න පුළුවන්ද? ඊටාම සරල ප්‍රශ්න කිහිපයක් අපි ඇහුවේ. නමුත් අපිට තාම වෛද්‍ය සභාවෙන් ඒ සම්බන්ධයෙන් උත්තර ලැබිලා නැහැ. ඒ වෙනුවට මේ පුවත්පත් දැන්වීම පළ කරලා තියෙනවා. අපි දැන්වීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ හරහා ජනතාවට පණිවිඩයක් දුන්න එකට. නමුත් මෙතනින් ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. මොකද ඔය විදිහටම වෛද්‍ය සභාව සයිටම් එකේදී දැන්වීම දැම්මා. නමුත් ප්‍රශ්න ඉවර වුණේ නැහැ නෙතනින්. ඒ නිසා මේ දැන්වීමක් පළ කරපු පමණින් ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා වෛද්‍ය සභාවට මීට වඩා බැරෑනුම් වගකීමක් තියෙනවා මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිති ආරක්ෂා කිරීම වෙනුවෙන්. ඉතින් අපි මතක් කරනවා විශේෂයෙන්ම වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය රටේ නීතිය බවට පත් කිරීමේ ක්‍රියාවලිය සක්‍රිය විය යුතුයි. ඒක දැන් මේ වෙනකොට පාර්ලිමේන්තුවට ගිහිල්ලා පෙබරවාරි 19 වෙනිදා පාර්ලිමේන්තුවේ ටේබල් වෙලා අවසානයේදී මාර්තු 2 නැත්තම් 3 මේක න්‍යාය පුස්තකයේ අවසන් කතාවට ගන්න තිබුණා. නමුත් පාර්ලිමේන්තුව ඊට කලින් විසිරෝපු හින්දා ඒක අතරමඟ නතර වුණා. එහෙමනම් ඊළඟ පාර්ලිමේන්තුවට තියෙන ප්‍රමුඛ වගකීමක් තමයි වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කරන්න ඕන, මේ රටේ නීතිය බවට පත් කරන්න ඕන. ඊළඟ බරෑරුම් ප්‍රශ්න තමයි දැන් ඇබර්ඩීන් එක මේ සේරම කියන අතරතුරේදී අර ડોક્ટર ෂෙනාල් කියපු විදිහට රට පුරා දැන්වීම් දානවා. ඒ අය මම දැක්කා කොළඹ වෛද්‍ය පීඨයේ ඉස්සරහට ලොකු බිල් බෝඩ් එකක් ගහලා ඉවරලා ඇඩ්වර්ටයිස් කරනවා. දැන් මේක කරන්න ඉඩ දීලා බලාගෙන ඉන්න පුළුවන් ද මේ රටේ වෛද්‍ය සභාවට? ඒ සම්බන්ධයෙන් මේ රටේ රජය සහ බලධාරීන් ගන්න පියවර මොකද්ද? වෛද්‍ය සභාවේ අනුමැතියක් නැති අඩුම ගානේ GMC එකේ එංගලන්තේ වෛද්‍ය සභාවත් තාම අනුමත කරලා නැති එකට රටේ මිනිස්සුන්ව රවට්ටන්න දෙන්න පුළුවන්ද? ඒක බැරෑරුම් ප්‍රශ්නයක්. අනිත් බැරෑරුම් ප්‍රශ්න තමයි මේ වෙනකොට අපිට ලැබෙන ආරංචි අනුව මේ වෙනකොටත් 2018 සහ 19 අවුරුදු වල කණ්ඩායම් දෙකක් පුහුණුව සඳහා ගිහිල්ලා තිනවා. හරියට අර සයිටම් එක රෝහලක් නැතුව ළමයි බඳව ගත්තා වගේ වැඩක් තමයි මෙතනත් වෙන්නේ. 2018 19 අවුරුදු වල කණ්ඩායම් දෙකක් බඳවගෙන තියෙනවා ශ්‍රී ලංකන් පාත්වයක යටතේ. ඒක බොරු නම් ඒක නැත්තම් ඇබර්ඩීන් එක කියන්න. ලැබෙන ආරංචි අනුව එහෙම තමයි වෙලා තියෙන්නේ. ඒතකොට ඒක එහෙමනම් දැනටමත් කණ්ඩායමක් රවට්ටලා ඉවරයි. ඒ අයගෙන් සල්ලි අරගෙන ඉවරයි. එතකොට මේ විදිහට ඉස්සරහට යන්න දුන්නොත් මේ ප්‍රශ්නේ කොහෙන් කෙලවරේද කියන භයානක තත්වය අපිට මතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ හින්දා මේ කියන කාරණා අතීත අත්දැකීම් අරගත්තාම අපි ඊටාම ගැඹුරෙන් සැලකිල්ලට ගන්න ඕනේ. ඒ නිසා ජනාධිපතිතුමාගෙන් වගේම රජයෙන් අපි ඉල්ලනවා මේ ප්‍රශ්නේ බැරෑරුම් ලෙස සැලකන්න. මේ රටේ ජනතාව මුලා කරන්න පෞද්ගලික ආයතන වලට ඉඩ දෙන්න එපා. ඒ වගේම වෛද්‍ය සභාවෙන් ඉල්ලනවා ඔබට මේ පුවත්පත් දැන්වීමක් දාලා අතපෙහදා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඊට වඩා සංකීර්ණ ඊට වඩා බැරෑරුම් ප්‍රශ්නයක් මේක ඇතුලේ තියෙන්නේ. GMC එකට එහෙම නැත්නම් එංගලන්ත වෛද්‍ය සභාවට දැනුම් දිය යුතුයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්ථාවරය මොකක්ද කියන එක. පුවත්පත් දැන්වීමෙන් දාලා මෙහෙ කියලා හරියන්නේ නැහැ. ඒක GMC එකට කියන්න ඕනේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මොකද්ද තමන්ගේ ස්ථාවරය කියලා. ඒක දැනුම් දීම අත්‍යවශ්‍යයි. ඊගාට ඇබර්ඩීන් එකේ උපාධිය පිළි අරන් තියෙනවා නම් ඒ ඔරිජිනල් උපාධිය. එතකොට මේ විදිහට ජනතාව රවට්ටලා නම් ඉස්සරහට යන්නේ ඇබර්ඩීන් ආයතනයේ සම්බන්ධයෙන් සහ ඒ අයගේ ලෝකල් ඒජන්ට්ස්ලා සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියලා වෛද්‍ය සභාව කල්පනා කරලා බැලිය යුතුයි. ඒ තීරණ රටට දැනුම් දිය යුතුයි. එහෙම නැති වුණොත් නැවත වටයකින් සයිටම් එකේ අපි යම් තැනක කෙලවර වුණාද ඊට වඩා බැරෑරුම් විදියට මේ ප්‍රශ්න ඉස්සරහට ගිහිල්ලා රටේ ආර්ථිකයට වගේම අනාගතයට දැවැන්ත ප්‍රශ්නයක් බවට මේක පත් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නොවෙන්න අවශ්‍ය කරන වටපිටාව සකස් කරන්න කියන ඉල්ලීම සියලු දෙනාගෙන්ම අපි ඉදිරිපත් කරනවා. බොහොම ස්තුතියි. මේ මීට අමතරව මම පොඩි දෙයක් කියන්නම්. මම හිතන්නේ PNF එකටත් මේක දැන් අද ප්‍රෝත්සාහකතාවක් තියෙනවා. නමුත් GM රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ විදිහට මේ MCC ගිවිසුමේ අවසන් වාර්තාව මේක අපි මේ වෙනකොට අධ්‍යයනය කරමින් ඉන්නවා.
එතකොට මේ MCC ගිවිසුමේ අවසන් වාර්තාව අපි MCC ගිවිසුම සම්බන්ධයෙන් අපි දිගටම පහුගිය කාලය තුල හඬ නැගුවා. එතෙන්දී අපි ඊටාම් පැහැදිලිව රටට රජයට පැවති රජයට සහ වර්තමාන රජයට අපි දිගටම කියපු දෙයක් තමයි මේ ගිවිසුම කතරම් රටට අහිතකර විය හැකිද කියන කාරණේ අපි සාධකත් එක්ක මේ අවසන් වාර්තාව හරහා අපි එදා කියපු කාරණා සියල්ල අද සනාථ වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනී මැතිතුමා ඊටාම් පැහැදිලිව මේ ආර්ථික කොරිඩෝවක් නම් කිරීම හරහා රටට වෙන්න යන හානිය සම්බන්ධයෙන් එතුමා ඊටාම් පැහැදිලිව කිව්වා. ඒතර මේ අවසන් වාර්තාව හරහා ඊටාම පැහැදිලිව මේ ආර්ථික කොරිඩෝව හරහා වෙන්න යන හානිය ඊටාම ගැඹුරින් විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි එදා කිව්වා මේක තනියෙන් ගන්න බෑ. මේ ඇමරිකාවට අවශ්‍ය කරන අනිත් ගිවිසුම් මේක ඒකාබද්ධව මේක ගත්තොත් තමයි මේක භයානකම පේන්නේ කියලා. එතකොට මේ කමිටු වාර්තාව කියනවා මේ කොරිඩෝව යෝජනාවේ ඇති අවදානම නිරීක්ෂණය වන්නේ MCC ගිවිසුම තනිව නොව එක්සා සෝපා හා පීස් කෝප්ස් ගිවිසුම් සමග එකට සලකා බැලීමෙන් බව මේ සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් අධ්‍යයනය කිරීමේදී හෙළිදරව් වෙනවා. මේක ඊටාම බැරෑරුම් කාරණයක්. රටට හංගලා සිංගප්පූරු ගිවිසුම ගැහුවා වගේ MCC ගහන්න ගියේ. එතකොට GMO එක ඇතුළු පාර්ශ්ව ගණනාවක් මේ සම්බන්ධයෙන් දක්වපු විරෝධතාවයත් එක්ක තමයි අපිට රට බේර ගන්න පුළුවන් වුනේ. එතකොට මේ නිගමන නිර්දේශවල මේ අය ඊටාම් පැහැදිලිව කියනවා මේ වාර්තාව හරහා රටේ අනාගතයට ජාතික ආර්ථිකයට හා ස්වෛරීත්වයට විය හැකි විවිධාකාර බහුශේත්‍රීය බලපෑම් ලංකාව වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ පාර්ශ්වය විසින් නිසි හා ප්‍රමාණවත් පරිදි කිසිදු අධ්‍යයනයකට ලක් කරලා තිබුණ නෑ මේ වෙනකම්. එතකොට මේ S2 පියාගෙනද ගිවිසුම ගන්න ගියේ. මූලික අධ්‍යයනයකවත් කරන්නේ නැතුව රටට මේකෙන් වෙන හානිය ගැන ගිවිසුම ගහන්න ගියා. ශ්‍රී ලංකා රජය විසින් නිසි හා ප්‍රමාණවත් ලෙස අධ්‍යයනය කිරීමකින් තොරව තමයි ගිවිසුම ගහන්න කරන්නේ. මේ කමිටු වාර්තාව ඉතාම පැහැදිලිව කියනවා. එතකොට මේක 2004 දී 2005 දී ආවට එවකට පැවති රජය මේක ඉදිරියට ගෙන නොයාම සඳහා බලපාපු හේතු මේ හරහා විග්‍රහ කරනවා. මේකෙන් රටට වෙන්න තිබිච්ච හානිය සම්බන්ධයෙන්. ඊළඟට මේ ගිවිසුම අත්සන් කරන්න එහෙම නැත්නම් ක්‍රියාත්මක තලයට ගේනකොට ඒ අය යෝජනා කරනවා ඇමරිකාවෙන් MCC සමාගම MCA ශ්‍රී ලංකා සමාගම එහෙම ව්‍යුහයක් ස්ට්‍රක්චර් එකක් හදන්න. එතකොට මේ අවසන් වාර්තාව ඉතාම පැහැදිලිව කියනවා MCA ශ්‍රී ලංකා සමාගම රටේ නීතියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා රටේ පවත්නා නීති පද්ධතියට පටහැනිව හා රට තුළ විදේශ සම්පත් කළමනාකරණය කරන රාජ්‍ය ආයතනික රාමුවට මගහැරෙන පරිදි ඒවා මගහැරෙන පරිදි ලිස්සල යන විදිහට නීතියට පටහැනිව සකස් වෙච්ච නීතිමය රාමුව. ඊට පස්සේ 2019 ඔක්තෝබර් 29 වෙනිදා අපි දන්නවා පැවති රජයේ කැබිනට් අනුමැතියක් ගත්තා, කැබිනට් මණ්ඩල තීරණයක් ගත්තා MCC ගිවිසුම අත්සන් කිරීමේ තීරණයක්. අමාත්‍ය මණ්ඩලයේ මේ තීරණය අරන් ඇත්තේ එවැනි කොන්දේසි හෝ ක්‍රමවේදයන්හි තිබිය හැකි බලපෑම් සම්බන්ධයෙන් ගැඹුරු විශ්ලේෂණයක් සිදු කිරීමෙන් තොරව හා සැලකිලිමත් බවකින් තොරව පරීක්ෂාවකින් තොරව